තෙරුවන් සරණයි සදහබර වාසනාවන්ත කාරුණික පින්වතුනි අපේ ආනාපාන සති භාවනාවේ 8 වෙනි දවසටයි අපි මේ සෝදානම් වෙන්නේ. අද දවසේ ඔබ පුහුණු කරන්න බලාපොරොත්තු වෙනවා තවත් ආනාපාන සති භාවනා අභ්‍යාසයක් වගේම මෛත්‍රී භාවනා අභ්‍යාසයක්. මෙතෙක් දවස් ඔබ හුස්ම ඉහළ පහළ ගන්නකොට ශරීරය තුල ඇතිවෙන වෙනස්කම් පිළිබඳව සතිමත් වුණා. ඒ වගේම ආනාපාන සති සූත්‍රයට අනුව ඔබ සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම පිට කරනවා. සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති. මේ මූලිකම පියවර තමයි අපි තවම පුරුදු පුහුණු කරගෙන යන්නේ. හැබැයි තවමත් ඔබට ඔබේ සිත ඔබේ හුස්ම තුලම තියාගන්නට පුළුවන් කමක් නැතුව ඇති. මොකද දවසට පැය භාගයක් අපි තාම පුහුණු කරේ. හැබැයි මේ ඉගෙන ගන්න හැම අභ්‍යාසයක්ම ඊළඟ දවසෙත් පැයක්වත් ඔබට පුහුණු කරන්න පුළුවන් වුණොත් ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන් ඔබේ සාර්ථකත්වයේ පිළිබඳව. නමුත් මේ මොහොතේදී අපි එක එක අභ්‍යාස එක එක දවසට පුරුදු කරගෙන ඔබට පුළුවන් හැම වෙලාවකම ක්‍රමානුකූලව ඒව දියුණු කරන්නටයි අපි මේ උත්සාහ දරන්නේ. අද මම කියලා දෙන්න යන මේ කරුණු ටික අටුවාචාරින් වහන්සේලා විසින් ආනාපාන සති භාවනාවට සම්බන්ධ කරපු අභ්‍යාස කීපයක්. මොකද මම අද මේ ටික ඔබට උගන්වන්න හිතුවේ බොහෝ භාවනා මධ්‍යස්ථානවලට යන උදවිය එක එක ගුරුකුලවලට අනුව ආනාපාන සති භාවනාවේ මුල් පියවර හදාරනු ලබනවා. එනිසා මුලින්ම මේ අභ්‍යාසය සිදු කරන ඔබට මීට පෙර පොත්වල කියවලා ඇති සමහරවිට යම් තැන්වල ධර්මදේශනාවලදී සාකච්ඡාවලදී අහලා ඇති මේ හුස්ම ගණන් කිරීමක් පිළිබඳව. මේ හුස්ම ගණන් කිරීම ආනාපාන සති සූත්‍රයේහි සඳහන් වෙන්නේ නැහැ. සතිපට්ඨාන සූත්‍රයේදීත් ආනාපාන සති භාවනාවේ පළවෙනි කොටස් 4 සඳහන් කරලා තියෙනවා. ආනාපාන සති සූත්‍රයේදී ඒ කියපු කොටස් 4 ඒ විදිහටම සඳහන් කරලා අතිරේක වශයෙන් තවත් පියවරවල් 12ක් දක්වලා තියෙනවා. එතකොට මේ සියල්ලම අපි පුරුදු පුහුණු කරන්න තමයි සූදානම් වෙන්නේ. එහෙමනම් ආනාපාන සති සූත්‍රයේ නැති කොටසක් ඇයි මේ භාවනා මධ්‍යස්ථානවල අපිට උගන්වන්නේ? ඒකට එක හේතුවක් තමයි බුද්ධඝෝෂ හාමුදුරුවෝ විසුද්ධි මග්ගයේ කියපු අටුවා ග්‍රන්ථය රචනා කරනකොට මේ කරුණු ටික සඳහන් කරලා තියෙනවා. උන්වහන්සේ කරුණු 8ක් භාවනා යෝග්‍යයා විසින් ආධුනිකයා විසින් උත්සාහ කළ යුතු කරුණු 8ක් සඳහන් කරලා තියෙනවා. එයින් පළවෙනි එක තමයි ගණනා. ඒ කියන්නේ ගණන් කරනවා. එතකොට අපි මේ ගණන් කරන එක ටික දවසක් කරන්නේ ඔබට මේ පිළිබඳව අත්දැකීමක් ගන්න. විවිධ තැන්වල බහලා තිබුණා නම් දැන් ඒ යහපු දේ ඔබ ක්‍රියාත්මක කරලා බලනවා හුස්ම ගණන් කරාම කුමක්ද වෙන්නේ කියලා. නිසා ඊළඟට හුස්ම ගණන් කිරීමෙන් පස්සේ තවත් අවස්ථා කීපයක් තියෙනවා ආනාපාන සති භාවනාව දියුණු කරන්න නිර්දේශ කරන ලද. ඒ වගේම මේ බුරුම භාවනා සම්ප්‍රදායට අනුව හුස්ම ගණන් කිරීමේ ක්‍රම විවිධාකාරයට තියෙනවා. සමහරු උදරයේ පිම්බීම හැකිලිම දිහා බලන් ඉන්නවා. තව කොටසක් හුස්ම ගණන් කරනවා. මේ වගේ එක එක විදිහේ අභ්‍යාස ක්‍රම ආධුනිකයාට උගන්වනු ලබනවා. එනිසා මේ සමහර ඒවා අපි අද ඉඳන් පුරුදු කරලා බලමු. ඔබට කොතෙක් දුරට මේවා සාර්ථකව සිහිය තැම්පත් කර ගැනීම. මතක තියාගන්න ප්‍රධානම අරමුණ තමයි අපේ සිත එක අරමුණක තබා ගන්න එක. දැන් ඔබේ හුස්ම ඉහළ පහළ ගැනීම ඔබට
හොඳට බලන් ඉන්න පුළුවන් නම් ඔබ ඒ දිගටම කරගෙන යනවා. හැබැයි තවමත් හුඟක්ම විසිරෙනවා නම් මේ ගණන් කිරීමේ අභ්‍යාසයක් ඔබට පාවිච්චි කරලා හිත ටිකක් මෙල්ල කරගන්න පුළුවන් වෙනවා. එහෙමනම් අද අපි එයින් එක අභ්‍යාසයක් පුරුදු කරමු. ඊට ප්‍රථමයෙන් ඔබේ මේ ඉන්න ආසනය නැත්නම් අසුන්ගෙන ඉන්න විදිය නැවතත් සකස් කරගන්න. ශරීරය ඍජු කරගන්න. හිසත් ඍජුව තබා ගන්න. දැන් අපි ප්‍රථමයෙන්ම තෙරුවන් නමස්කාර කරමු. සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. ශ්‍රී සද්ධර්ම රත්නයට මම නමස්කාර කරමි. අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. මාගේ නමස්කාරය වේවා. මාගේ නමස්කාරය වේවා. මාගේ මේ භාවනාව නිවන් පිණිසම හේතු වේවා. මාගේ සිත සමාධිගත වේවා. සමාධිගත වේවා. සමාධිගත වේවා. දැන් වම් අත්ල මගින් දකුණු අත්ල තබාගෙන භාවනාවට සූදානම් වෙන්න. ඔබේ අවට පරිසරය තුළ ඇහෙන හඬවල් වලට හිත යොමු කරන්න. මේ මොහොතේ තමා අවට සිදුවෙන දේ පිළිබඳව ඔබ සතිමත්. ඊළඟට ඔබේ ශරීරයට හිත යොමු කරන්න. මේ මොහොතේ ඔබ අසුන්ගෙන ඉන්න ආකාරය, ඒ වස්තුන් එක්ක ශරීර ස්පර්ශ වෙන ආකාරය පිළිබඳව ඔබ සතිමත්. ඔබේ සිතුවිලි පිළිබඳව ඔබ සතිමත්. ඒව සිතුවිලි හැටියටම දකින්න, පාවෙන්න හරින්න. දැන් ඔබේ සිත හුස්මට යොමු කරන්න. මේ මොහොතේ මගේ හුස්මේ ස්වභාවය කොහොමද? ඔබ දැන් හුස්ම දෙස බලන් ඉන්නවා. ඔබ හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා. හුස්ම ගන්නවා, පිට කරනවා. ඔබ ඒ පිළිබඳව සතිමත්. දැන් ඔබ මේ හුස්ම ගණන් කරන්න උත්සාහ කරනවා. හුස්මක් ගන්නවා 1යි. දෙවෙනි හුස්ම ගන්නවා 2යි. තුන්වෙනි හුස්ම ගන්නවා 3යි. මේ විදිහට ඔබ 10 වෙනකන් ගණන් කරනවා. ඒ නිසා හැම වෙලාවෙම හුස්මක් ගන්නකොට 1යි කියනවා, ඊළඟ එක 2යි, මේ විදිහට 10 වෙනකන් ගණන් කරන්න. අතරමඟ දෙකක් අමතක වුණොත් හෝ ඉලක්කමක් වැරදුනොත් ආයෙත් එකේ ඉඳන් මුලටම යන්න. මෙහෙම වරදින් නැතුවම 1 සිට 10ට ගණන් කරනවා, වරදින්නේ නැතුවම. අන්න එතකොට ඔබට තේරෙන ඔබේ සිත විසිරෙන ගතිය දැන් අඩුයි කියලා. හැබැයි වැරදි ආය මුලට එනවා, ආය යනවා. මේ විදිහට Tamanට වරදින් නැතුව එක දිගටම 1 සිට 10 කොටසක්, ආයෙත් 1 සිට 10 කොටසක්, මේ වගේ හැකිතාක් වතාවක් කරන්න Tamanට වරදින්නේ නැහැ කියන තැනට එනකම්. ඊට පස්සේ ඒකේ දෙවෙනි පියවර තමයි, එහෙම වුණාට පස්සේ හුස්ම ගන්නකොට 1යි, පිට කරනකොට 1යි. ඊළඟ හුස්ම ගන්නකොට 2යි, පිට කරනකොට 2යි. දැන් මෙවර ඔබ
හුස්ම ගන්නකොටත් එකයි කියලා ගණන් කරනවා. ඒ හුස්මම පිට කරනකොටත් එකයි කියලා ගන්නවා. මතක තියාගන්න මුලින් හුස්ම ගන්න එක විතරයි අපි හිත යොමු කරලා ගණන් කරේ. දැන් හිත හුඟක් සංවර වෙනකොට ඔබට වරදින්නේ නැතුව 10ට හුස්ම ගණන් කරන්න පුළුවන් වුණාම ඔබේ සියුම් වෙන සිතට පුළුවන්කම තියෙනවා ඉතා පහසුවෙන්ම පිට වෙන හුස්මත් ග්‍රහණය කරගන්න. අන්න එතකොට ඔබ හුස්ම ගන්නකොට එකයි පිට කරනකොටත් එකයි. එහෙම හිතමින් දැන් අපි වචනෙන් කියන්නේ නැහැ. සිතින් සිතමින් මේ අභ්‍යාසය ඒ වගේ 10ට වෙනකම් කරන්න. ගණනා කියපු අවස්ථාවේදී අපි 5න් 15 ගන්නෙත් නැහැ. 10න් වැඩිපුර ගන්නෙත් නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න 1 සිට 10 වෙනකම් මේ කියපු ක්‍රම දෙකට අද දවසේදී ඔබ මේ අභ්‍යාසය දැන් දියුණු කරන්න. එහෙමනම් දැන් ආරම්භ කරන්න.
අපි දැන් මෛත්‍රී භාවනාව වඩමු. තමන්ට මෛත්‍රී භාවනාව වැඩීමේදී අපි සාම්ප්‍රදායිකව සිදු කරන මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා කියන ක්‍රමයට ටිකක් වඩා වෙනස් වූ ක්‍රමයකට අපි මේ දවස්වල තමන්ට මෛත්‍රී කරන්න නම් තමන්ව හරියට තේරුම් ගන්නට ඕනේ. තමන් තුළ තමන් කෙරෙහි මෛත්‍රිය තියෙන්නට ඕනේ. තමන්ට මෛත්‍රී නොකරන තාක් අපිට අනිත් අයට මෛත්‍රී කරන්න අපහසුයි. ඒ නිසා අපි අපේ හිතේ අපේ මානසික සුවය නැති වෙන හේතු අපි හඳුන ගන්නවා. ඒව හඳුනගෙන ඒවයින් මම මිදෙම්වා. ඒ වගේ දේවල් මගේ හිත තුළ ඇති නොවේවා. ඒ කිප් දේවල් නැති කෙනෙකු වෙම්වා කියලා අපි අදිෂ්ඨානයක් ඇති කරගන්නවා තමන්ට මෛත්‍රී කිරීමේදී. අපි ඊයේ අහං අවේරෝ හෝමි කියලා තමන්ට මෙත් වැඩුව අපි වෛරී සහගත සිතුවිලි අපේ හිතේ හැම වෙලාවෙම තියෙනකොට අපි මානසිකව ලොකු පීඩනයකට පත් වෙනවා. මේ මානසික පීඩනය නිසාම අපිට මානසික අසහනය ඇති වෙනවා. ඒව නිසාම අපි මානසික රෝගවලටත් ඒ වගේම ශරීරයේ තියෙන බොහෝ රෝගවලටත් මේ කියපු තත්වයන් බලපාන්න පුළුවන්. අපේ මනසේ සුවය අහිමි වීම. මනසේ සුවය අහිමි වෙන එක හේතුවක් තමයි අපි තුළ අපේ මනස තුළ අනිත් අය කෙරෙහි වෛරී සිතුවිලි ඇතිවීම. අද අපි කතා කරන්නේ පුහුණු කරන්නේ අහං අභ්‍යාපජ්ජෝ හෝමි කියන තැනට. එතකොට අභ්‍යාපජ්ජ කියන එකේ අර්ථ කීපයකින් විග්‍රහ කරනවා. එකක් තමයි මම නොකිපෙන අයෙකු වෙම්වා. මම නොකිපෙන අයෙක්. ඒ කියන්නේ මම තරහ ගන්නෙ නැති කෙනෙක් වෙම්වා. එතකොට මම තරහ ගන්න නැති කෙනෙක් වෙම්වා කිව්වහම අපි තේරෙනවා මම තරහ ගන්න කෙනෙක්. මට තරහ එන කෙනෙක්. එතකොට එහෙමනම් අපි තරහ ආවහම මම කොහොමද කියලා අපි මුලින් දැන් හිතනවා. දැන් ඔබ හිතන්න ඔබට අන්තිමටම තරහ ආපු එහෙම නැත්නම් තරහ ගිය තරහ ආපු ඔබ තරහෙන් හිටපු වෙලාවක් අන්තිමටම කවද්ද ඔබ කා සමගද තරහ වුණේ? කේන්ති ගත්තේ. ඒ කේන්ති ගත්ත වෙලාවේ ඔබේ ස්වභාවය කුමක් වුණාද? ඔබ ඒ කේන්තිය කොයි විදිහටද පළ කරේ? කෑ ගැහුවද? සැර කරාද? බැන්නද? මොන හරි පොලේ ගැහුවද? ඔබ ඒ තරහ අරගෙන ඒකට ප්‍රතික්‍රියා දැක්වුවා. ඒ දැක්වට පස්සේ ඔබට ඇති වුණේ මොන වගේ සිතුවිලිද? මං කරපු දේ හරිද? වැරදිද? ඇයි මං එහෙම කළේ? ඇයි මං එහෙම හැසිරුණේ? ඊට වඩා වෙනස් විදිහකින් මට ඒකට ප්‍රතිචාර දක්වන්න තිබුණා නේද? ඔබ කොයිම වෙලාවකවත් ඔබ තරහ අරගෙන කරපු දේවල් පිළිබඳව ආපහු හැරිලා බලනකොට සතුටු වෙනවද? ඔබ කරපු දේ හරි කියලා ඔබට හිතෙනවද? හොඳට හිතලා බැලුවොත් ඔබ තරහ ගිය වෙලාවේදී ඔබ නොකිය යුතු දේවල් කියලා තියෙනවා අනිත් අයට. සමහරවිට ඔබ සංගවගෙන හිටපු ඔබේ රහස් පවා තරහ ගියාම ඔබ දන්නේම නැතුව කියනවා. ඔබෙන් කියවෙනවා. මේවා තමයි සමහර ආදීනව. එනිසා ඔබට නිතර තරහ එන කෙනෙක් නම් ඔබ තරහ ගැනීමේ ආදීනව හිතනවා. එහෙම හිතනවා මම ඒ වගේ තත්ත්වයට පත් නොවන කෙනෙකු වෙම්වා. මම තරහ ගන්න කෙනෙක් නොවෙම්වා. මගේ හිතට තරහ නොවෙනව නම්
හුඟක්ම හොඳයි. මං එබඳු කෙනෙක්ම වෙම්වා. එබඳු කෙනෙක් වෙන්නම මම උත්සාහ දරමි. ඔබ ඔබට මෛත්‍රී වඩන්නේ මුලින් මෙහෙමයි. මොකද තරහ ආවහම ඔබේ සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය වගේම කායික සෞඛ්‍යයත් ඔබේ විනාශ වෙනවා. දුකටපත් වෙනවා. පීඩනයටපත් වෙනවා. අසහනයටපත් වෙනවා. එනිසා මම තරහ නොගන්න කෙනෙක් වෙම්වා. මෙහෙම හෙට දවස පුරාම ඒ අභ්‍යාසය කරන්න. දැන් අද අපේ 8 වෙනි දවසේ අපි මේ ලබාගත් ආ වූ පුණ්‍ය ශක්තිය තුළින් අපිට අපේ 8 වෙනි අවුරුද්දේදී උදව් උපකාර කරපු අපෝ රැක බලාගත්ත දෙමාපියන්, නෑදෑයන්, හිතවතුන්, ඉස්කෝලේ පන්තිවල උගන්වපු ගුරුවරු, හොඳ යාළුවෝ හිටියා ඒ කාලේ අපිට. ඒ පන්තියේදී අවුරුදු 8ේදී බොහොම සමීප ලෙන්ගතු යාළුවෝ පුංචි කාලේ එකට සෙල්ලම් කරපු ඒ හැමෝම සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා. ඒ සෙනෙහස, දයාබරත්වයේ, මිත්‍රත්වයේ බෙදාගත්ත ඉස්කෝලේ ඉගෙනගත්ත යාළුවෝ, සෙල්ලම් කරපු අය මේ හැමෝම සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා. මට උගන්වපු මගේ ගුරුවරු නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා. අවුරුදු 8ේදී මට කන්න බොන්න දුන්න, හදා වඩාගත්ත මගේ දෙමව්පියෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා. සියලු සත්වයෝම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා. සියලු සත්වයෝම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා. දෙවියෝ මේ පින් අනුමෝදන්ව දිවිසුරු වර්ධනය කරගනිත්වා, නිවන් දකිත්වා. අපේ මේ පරලොවගේ ඥාතීහු මේ පින් අනුමෝදන්ව උතුම් වූ නිවන් සුවයම සැනසීමටපත් වෙත්වා. අප හැමතෙම මේ පින උතුම් වූ නිවන් සුවය සඳහාම, උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහාම ඒකාන්ත වශයෙන්ම මාර්ගෝපදේශයක් වේවා, ශක්තියක් වේවා, ස්ථිරසාරෝ අඩිතාලමක් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු දේශනම් චිරන් රක්ඛන්තු මං පරන්ති. ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. බුද්ධානං ජීවිතස්සන සක්කා කේනචි අන්තරායෝ කාතුම්. බුද්ධානං චබ්බන්න රං සීනං සක්කා කේනචි අන්තරායෝ කාතුම්. බුද්ධානං ද්වත්තිංස මහා පුරිස ලක්ඛනානං සක්කා කේනචි අන්තරායෝ කාතුම්. බුද්ධානං අභිහට චතුන්නම් පච්චයානං සක්කා කේනචි අන්තරායෝ කාතුම්. ඉමේසං චතුන්නම් අච්චරියානං සක්කා කේනචි අන්තරායෝ කාතුම්. ඒතේන සච්ච වජ්ජේන අන්තරායෝ අසේසතෝ මාරාදයෝ විනස්සන්තු. ජය සිද්ධී භවන්තු තේ. ඔබ හැම කෙනෙකුටම ආරක්ෂාවම ඇති වේවා. තෙරුවන් සරණයි.